හරි මෙන්න මේ අවගාඩ්‍රෝ නියතය ගත්තට පස්සේ පුතේ මේ අවගාඩ්‍රෝ නියතය කියන එක ඉදිරිපත් කරලා තියෙන්නේ ඇමීඩියෝ අවගාඩ්‍රෝ. ඇමීඩියෝ අවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා තමයි අවගාඩ්‍රෝ නියතය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අවගාඩ්‍රෝ නියතය ගත්තාම මේ නියතයෙන් කියවෙන්නේ මෙන්න මේ කතාව. එයා කියනවා ඕනෑම මූල ද්‍රව්‍යයක් ඕනෑම මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා එකක් තියෙනවනේ. දැන් අපි හැමෝම සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා දන්නවා. නේද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද? අයෝධ්‍යා ඇහෙනවද? හරි අයෝධ්‍ය උත්තරේ දෙනවා කියලා නම් ඇහෙනවා. නමුත් ඒ උත්තරේ පැහැදිලි නෑ. समस्थानिक परमाणु හරි ඔය අහගන්න පුතේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ යම් පරමාණුවක එකක් මෙන් ජීවාරයක් දෙයන්න මේ සාපේක්ෂව කීම යම් පරමාණු ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් නැත්නම් කී ගුණයක් වේදයන් තමයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ. මීඩියා අවගාඩ්‍රෝ කියන්නේ පුතේ දැන් මේක අවගාඩ්‍රෝ නියතයේ විදිහට හඳුන්වන්න හේතුව තමයි මීඩියා අවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා ඉදිරිපත් කිරීම. හරිද? එයා කියනවා ඕනෑම මූලද්‍රව්‍ය පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්නවා. දැන් මෙහෙම හිතමු පුතේ. දැන් අපි දන්නවා කාබන් වල සාපස් කීයද? කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යිනේ. හරි එයාගෙන් අපි ගන්නවා 12යි ග්‍රෑම්. ඊළඟට අපි හිතමු සෝඩියම් ගත්තොත් සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. ඔක්සිජන් වල 16යි. හයිඩ්‍රජන් වල 1යි. ඊළඟට මැග්නීසියම් වල 24යි. හරිද? කැල්සියම් වල 40යි. ඊළඟට ඒ වගේ සල්ෆර් වල 32යි. ඒ වගේ ඕනෑම මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්නවා. එයාට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්නවා. අනේ ග්‍රෑම් වලින් ගත්තාම දැන් අපි දන්නවා එක එක්කෙනාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් වෙනස්නේ. එක එක්කෙනාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් වෙනස්. හැබැයි එයාලගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම අන්න එතන තියෙන පරමාණු සංඛ්‍යාව නියතයක් කියලා කියනවා. ඒ කියන්නේ අපි දන්නවා පුතේ මූල ද්‍රව්‍යයක මේ තනුම් ඒකකේ පරමාණුනේ. හරිද? ඒතකොට මෙන්න මේ විදිහට ඕනෑම මූල ද්‍රව්‍යයක අපි ගත්තොත් සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙන පරමාණු සංඛ්‍යාව නියතයක්. හරිද? අන්නේ නියතය සඳහා වර්තමානයේ වන විට මේ යොදා ගන්නවා සංඛ්‍යාත්මක අගය 6.0.2 ගුණ කිව්ව 10 බල 23ක්. මම හිතනවා ඔය රූප සටහන වලට පේන ඇති කියලා. දැන් බලන්නකෝ. ඔතන ඉන්නවා කාබන්, හයිඩ්‍රජන්, ක්ලෝරින්, මැග්නීසියම්, සිල්වර්. ඒක රිදි. මේ එතකොට අපි ඔය එක් පරමාණුයි. ඒ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එයාගෙන් ගන්නවා ග්‍රෑම් 12. ඊළඟ හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් 1යි. එයාගෙන් ගන්නවා 1ක්. ග්‍රෑම් 1ක් ගන්නවා. මේ ක්ලෝරින් වල සාපස් 35.5යි. එයාගෙන් ගන්නවා ග්‍රෑම් 35.5ක්. මැග්නීසියම් 24යි. එයාගෙන් ගන්නවා මේ මැග්නීසියම් සාපස් 24යි. එයාගෙන් ග්‍රෑම් 24ක්. සිල් වල සාපස් 108යි. එයාගෙන් ග්‍රෑම් 8ක් ගන්නවා. ගත්තාම දැන් මේ පරමාණු වල ඒ කියන්නේ මේ ප්‍රමාණය තුල පරමාණු සංඛ්‍යාව තියෙන පරමාණු සංඛ්‍යාව නියතයක් කියලා තමයි එයා කියන්නේ.
ඒ නියතය තමයි යා කියන්නේ 6.02 ගුණිත 10 බල 23ක් කියලා. ඒ කියන්නේ පුතේ කාබන් ග්‍රෑම් 12ක් ගත්තොත් කාබන් ග්‍රෑම් 12ක කාබන් පරමාණු 6.02 ගුණිත 10 බල 23 ප්‍රමාණයක් තියෙනවා. හයිඩ්‍රජන් ග්‍රෑම් එකක හයිඩ්‍රජන් පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ 6.02 ගුණ කිරීම 10 බල 23ක ප්‍රමාණයක්. ඒ වගේම ක්ලෝරින් ග්‍රෑම් 35.5ක් ගත්තොත් එතන පරමාණු 6.02 ගුණින් 10 බල 23 ප්‍රමාණයක් තියෙනවා. මැග්නීසියම් ග්‍රෑම් 24ක් ගත්තොත් එතනත් ඕගේ පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. සිල්වර් ග්‍රෑම් 108ක් ගත්තොත් එතනත් ඔයගේ පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඇමීඩියෝ අවගාඩ්‍රෝ එයාගේ අවගාඩ්‍රෝ නීතිය ඉදිරිපත් කරන්නේ. හරිද? ඒ වගේම මේකේ පුතේ මේ තව මෙහෙම කතාවක් කියන ඔය අපි කතා කරේ මූල ද්‍රව්‍ය වලනේ. මේ සංයෝගයක් ගත්තට පස්සේ සංයෝගයක් හැදලා තියෙන්නේ අණු වලින්. මූල ද්‍රව්‍යයක් හැදලා තියෙන්නේ පරමාණු වලින් වගේම අපි දන්නවා සංයෝගයක් හැදලා තියෙන්නේ සංයෝග අණු වලින්. එතකොට මෙන්න මේ සංයෝගයක අපි ගණනය කරන ඕනේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා එකක්. මෙයා කියන විදිහට සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙන අණු සංඛ්‍යාවත් නියතයක් කියලා තමයි යා කියන්නේ. හරි අපි ඒ කතාවට යන කලින් දැන් මම හිතනවා මේ කතාව පැහැදිලිද කියලා. ඒ කියන්නේ මේක මෙච්චරයි සරලව හිතන්න තියෙන්නේ. ඕනෑම මූල ද්‍රව්‍ය පරමාණුවකට සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා එකක් තියෙනවනේ. හරිද? අන්නේ ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම ඒ පරමාණු එතන තියෙන පරමාණු සංඛ්‍යාව නියතයක්. අන්න ඒක විතරක් ඔලුවට දාගන්න. හරිද? මේක මේ සමහර වෙලාවට මේක ගොඩාක් ගැඹුරින් හිතලා මේක වැල්වට ආරම් කරගෙන මේක විනාශ කරගන්න. හොඳේ. ඒව හිතන්න එපා. මේක මෙච්චරයි බුදේ සරලම දේ. ඕනෑම පරමාණු මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ග්‍රෑම් සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙන පරමාණු සංඛ්‍යාව නියතයක්. ඒ නියතය අගය තමයි ඉතින් 6.02 ගුණ කිරීම 10 බල 23යි. හරිද? ඊළඟට අපි ගන්නවා මේ සංයෝගයක්. සංයෝගයක් ගත්තට පස්සේ සංයෝගය හැදෙලා තියෙන අණු වලින්නේ. අවගාඩ්‍රෝ කියන ඕනෑම සංයෝගයක සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන තියෙන අණු සංඛ්‍යාවත් නියතයක් කියලා. ඒ කියන්නේ අපි ගමු උදාහරණයක් විදිහට ජලය කියන සංයෝගය අතර පස්සේ ජලය කියන්නේ H2O නේ. එතකොට මේ ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය අපි කලින් දවසේ ගණනය කරා මතක ඇති. ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය 18යි නේ ආවේ හයිඩ්‍රජන් 1යි. එතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒතර 2යි ඔක්සිජන් 16යි 16යි 2යි 18යි. ඒතර හයිඩ්‍රජන් අපි ගමු තව එක්කෙනෙක් මීතේන් CH4 මීතේන් වල 12යි 4යි 16යි. ඒ වගේ තවන ග්ලූකෝස් වල 180යි. ඒ වගේ ඕනෑම සංයෝගයක සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම එතන තියෙන අණු සංඛ්‍යාව නියතයක්. මේ තියෙන පුතේ ඒ වගේ සටහනක්. දැන් ඔතන ඉන්නවා කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියුරික් ග්ලූකෝස් ඇමෝනියා ක්ලෝරින්. එතකොට හයිඩ්‍රජන්. එතකොට ඔන්න ඔය තියෙන්නේ සංයෝග කීපයක්. මූල ද්‍රව්‍ය මේ සංයෝග තියෙනවා මේ සංයෝග වල වලට පේනවා විවිධ සංයෝග වලට විවිධ සාපේක්ෂ අණු ස්කන්ධයන් තියෙන්නේ. ඒක දන්නවනේ අපි කොහොමද? ඒතර අන්නේ ඕනෑම සංයෝගයක ඒ සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් අපි ගන්නවා ග්‍රෑම් වලින්. ග්‍රෑම් වලින් ගත්තට පස්සේ එතන තියෙන අණු සංඛ්‍යාව නියතයක්. ඒ නියතය සඳහා යොදාගන්නේ 6.02 ගුණ කිරීම 10 බල 23ක ප්‍රමාණයක්. එතකොට ඇමීඩියෝ අවගාඩ්‍රෝ එයාගේ නියතයෙන් ඔන්න ඔය කතන්දරය තමයි කිව්වේ. හරි රුධි මං හිතනවා බොහෝ දෙනෙකුට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේකේ ගැඹුරින් ලොකුවට හිතන්න දෙයක් නැහැ. හරිද? හරි සරලව හිතන්න. මේ
ඕන මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් එතන පරමාණු තියෙනවා 6.02 ගුණ 10 වල විස්තර ප්‍රමාණය. ඕනෑම සංයෝගයක සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් එතන අණු තියෙනවා අණු 6.02 ගුණ 10 බල විස්තර ප්‍රමාණය. අන්න එච්චරයි අපි නියතින් ගන්න ඕනි. ඔයාලට ගැටලු තියෙනවා නම් අහන්න ඒ සම්බන්ධව. මොකද මෙතනින් මේක පැහැදිලි නම් තමයි ඊළඟ මාතෘකාවට යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් අණුවේ ග්‍රෑම් 2යි නම් කාබන් ඩයොක්සයිඩ් අණුවේ ග්‍රෑම් 44යි. ඒ දෙකේම තියෙන අණු ගාන සමානයි කියලා. අණු ගාන සමානයි. අන්න හරි. ශාරුක් හරියටම හරි. අණු ගාන සමානයි. ඒක වෙන්නේ පුතේ මෙහෙමයි. දැන් හයිඩ්‍රජන් ග්‍රෑම් දෙකක් ගන්නකොට H2 නේ. අපි දන්නවා හයිඩ්‍රජන් කියන්නේ සැහැල්ලුම කෙනෙක් කියලා. ඒතකොට එයාගේ ග්‍රෑම් දෙක තුල අණු ඒ සංඛ්‍යාව තියෙනවා. ඒකට හේතුව තමයි එයාගේ පරමාණු කියන්නේ එයා තමයි සැහැල්ලු මූල ද්‍රව්‍ය. හරිද? ඒ නිසා මේ එයාගේ ග්‍රෑම් දෙකක් ඇතුලේ අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. හයිඩ්‍රජන් සාපේක්ෂව කාබන් ඩයොක්සයිඩ් වල මේ ස්කන්ධය වැඩි. ඒ නිසා එයාගේ අණු මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් එන්න මේ ග්‍රෑම් 44ක් ගන්න ඕන. ඒක අර අණුවේ තියෙන ස්කන්ධය අණුව තමයි එක අණුවක ස්කන්ධය අණුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඕක අපිට හරියටම ගණන් කළා මෙච්චරයි කියලා කියන්න බෑ. ඕක ඒ අවගාඩ්‍රෝ විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරපු නියතයක්. ඉතින් ඕක හරියටම 1 2 3යි කියලා මොකක් ගණන් කරලා නැහැ. ඒ අදහස තමයි ඉතින් අනාගතයේ සමහර විට ඔය නියතය, ඒ කියන්නේ ඔය අගය වෙනස් වෙන්න පුළුවන්. නියතය කියන කතන්දර නෙවෙයි අගය වෙනස් වෙන්න පුළුවන්. මේක හරියටම ඇත්තටම පරමාණුවක් කියලා 1 2 3 කියලා ගණන් කරන්න බෑනේ. 1 2 ගණන් කරලා වෙන් කරගන්න බෑ. නමුත් ඉතින් රසායන විද්‍යාවේදී ගණනය කිරීම සඳහා දැනට පිළිගන්නා අගය ඔන්න ඔය අගය. ඔක අනිවාර්යෙන් මේ ඊළඟ මාතෘකාවට ඕනේ. ඔක මේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැද්ද? ඉවරයි. හරි එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට. අපිට ඊළඟට තියෙන ඔන්න මේ පාඩමේ හොඳම මාතෘකාව. ඒක තමයි මෞලය. මේ ඒ වගේ පොතේ මේ මතක තියන්නේ අවගාඩ්‍රෝ නියතය සඳහා යොදා ගන්නවා සංකේතයක් කැපිටල් L ලක්වනවා නේ. ඒකත් මතකයෙන් සමානලාට ඔය මේ සම්බන්ධ ගණනය කිරීම වලදී ප්‍රශ්නේ වරහන් ඇතුළේ දෙනවා L සමානයි කැපිටල් L සමානයි 6.02 10 බල 23ක් කියලා. ඒ කියන්නේ L වලින් කියන්නේ අවගාඩ්‍රෝ නියතය. හරිද? ඒ සංකේතයකින්. right අපි යමු ඊළඟට මාතෘකාව මෞලය. මෞලය. මෙන්න මෞලයක් ගත්තට පස්සේ මේ මෞලය කියලා කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා යොදා ගන්නා අන්තර්ජාතික සම්මතයක කියන්නේ. ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමට අන්තර්ජාතික වශයෙන් යොදා ගන්නා සම්මතය කියලා තමයි මෞලය කියලා කියන්නේ. ඊට මේ මෞලය ගත්තාම මේ ඕන කියන්නේ මෞලයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට එච්චර පුරුදු ඒකකයක් නොවුනට මේක මේ මහා ලොකු ගැඹුරින් හිතන දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි ඔය පාවිච්චි කරන්නේ ඔය ද්‍රව්‍ය ප්‍රමාණය මයින් යොදා ගන්නවනේ මේ දුසිම කියන එකක් පාවිච්චි කරනවනේ. දුසිමක් කියන්නේ කොච්චරද? 12ක් නේ. ඕනම දෙයක 12ක් අපි හඳුනන දුසිමක් විදියට. ඒතර දුසිම් භාගයක් කියන්නේ කීයද එහෙනම්? 6යි. දුසිම් දෙකක් කියන්නේ කීයද? 24යි. දුසිම් පහක් කියලා කියන්නේ කීයද? 60යි. ඒත් අන්නේ වගේ සරල කියන්නේ මෞලයේ කියලා කියන්නේ ඊට වඩා ටික සංකීර්ණ ගියා. මොකද දැන් මේකක සංඛ්‍යාව ගොඩක් වැඩි. මේ
නමුත් සාමාන්‍යයෙන් ඒ වගේ මේ ඒකකයක් තමයි මවුලයක් තියෙන්නේ. මවුලයක් තියෙනවා දැනුම් මේක සංඛ්‍යාවක්. ඒක ඉතින් අර අතිවිශාල දැනුම් මේක සංඛ්‍යාව නිසා ප්‍රායෝගික ජීවිතයේදී එච්චර භාවිත වෙන්නේ නැහැ. ඒ අනුගතය හොඳට හදන්න මවුලය කියලා කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණයමයි අන්තර්ජාතික සම්මතයකය. මවුලයක් කියලා කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක තැනුම් ඒකක 6.0.2 ගුණ කිරීම 10 බල 23. හරිද? ඔන්න ඔය ප්‍රමාණයක් තමයි මවුලයක් කියලා කියන්නේ. ඒකට අපි හිතමු මෙහෙම අපිට පිඟන් මවුලයක් ඕන නම් පිඟන් මෙච්චර සංඛ්‍යාව හොයාගන්න වෙනවා. ඊට පස්සේ සබංකයට මවුලයක් හොයාගන්න නම් මෙන්න මේ ගාන හොයාගන්න ඕන. හත් මවුලයක් හදාගන්න. ඉතින් මේ මවුලය කියන එකේ දැන් වරම දුසිම කියන්නේ 12ක් නේ. අපි සාමාන්‍යයෙන් ඩොලර් පිඟන් දුසිම. يعني පිඟන් 12යි. සබන් දුසිම. සබංකයට 12යි. එතන කෝප දුසිම් භාගයක්. කෝප 6යි. ඒ වගේ තමයි මේක කියත් නමුත් මේක තනුම් මේක සංඛ්‍යාව අතිවිශාල නිසා මේ ඒකකය යොදා ගන්න බෑ. ඉතින් අපිට පිඟන් දුසිමක් හොයනකොට මේ ලංකාවේ තියෙන පිඟන් ටික උනත් මේ සංඛ්‍යාව හොයාගන්න බැරි වෙයි. මොකද 10 බල 23 මේ වෙනවනේ අතිවිශාල සංඛ්‍යාවක්. ඉතින් අන්න ඒ නිසා පුතේ මේ ඒකකය ප්‍රායෝගික ජීවිතයේදී අපි භාවිත කරන්නේ නැහැ. නමුත් පරමාණු කියන ඉතා කුඩා දේවල් නිසා මෙන්න මේ පරමාණු වල දේවල් පරමාණු සම්බන්ධ මිනුම් ප්‍රකාශ කිරීමට මේ මවුලය කියන එකකය පාවිච්චි කරනවා. දැන් ඔයාලට දැන් හිතෙනවා ඇති මේ වගේ ගැටලුවක්. මේක හිතෙන්න ඕනේ. දැන් අපිට හොඳට පේන අතට අහු වෙන දේවල් මවුලයක් හොයාගන්න ගියොත් ඇත්තට මේක ප්‍රයෝග කරන්න බෑ. ඒක අමාරුයි. දැනගෝ අපිට සබංකයට දුසිමක් හදන්න සබංකයට මවුලයක් හදන්න කියලා කියනවා. ඉතින් අතිවිශාල ප්‍රමාණයක් නේ. සබංකයට කියන එක අතට අහු වෙන හොඳට පේනවා. ඉතින් මේ මවුලයක් හදන්න ගියත් හරිම අමාරු වැඩක් ඒක. අත්දැනුම එක සංග ගොඩක් වෙන නිසා. නමුත් දැන් ඔයාලට හිතනවා ඉතින් දැන් අපිට අතට අහු වෙන හොඳට පේන දේවලුත් මවුලයක් හොයාගන්න අමාරු නම් පියවි හැට පේන්නේ නැති ඉතාම කුඩා ඒකකයක මවුලයක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට දැන් හිතනවා. ඒක කරන්නේ මෙහෙමයි පුතේ. ඒක අපි පරමාණු දැන් අපි හිතමුකෝ අපිට කාබන් මවුලයක් ඕන. හරිද? කාබන් මවුලයක් ඕන කියලා හිතන්නකෝ. අපිට කාබන් මවුලයක් ඕන නම් අපි කාබන් පරමාණු 1 2 3 කියලා ගණන් කරන්නේ නැහැ. ඒක අපිට ගණන් කරලා දීලා තියෙනවනේ. කවුද ගණන් කරලා දුන්නේ අපිට? කවුද? දැන් අපි කලින් මාතෘකාවේදී කතා කරපු කෙනා අපිට පරමාණු ගණන් කරලා දුන්නා. ඇමීඩියෝ අවගාඩෝ. එයා කියපු කතාව දැන් මෙතන. දැන් මොනේ දෙක සම්බන්ධ වෙනවා. මම මේ අර කලින් කතාවයි මේ කතාවයි එකට සම්බන්ධයි. කලින් කතාව මේ ඒකයි මම හුවේ පැහැදිලිද? මොකද ඒ කතාව අපැහැදිලි නම් මේ කතාවත් අපැහැදිලි වෙනවා. හරිද? તો මේකේ කින්න එක සම්බන්ධ වෙලා යන්නේ. ඔයාලට මතකද පුතේ ඇමීඩියෝ අවගාඩෝ කිව්වා ඕනෑම මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙන පරමාණු සංඛ්‍යාව මෙන්න මේ අගයක් කියලා කිව්වනේ. නියතයක් කියලා කිව්වා. ඒ අගය මේකමනේ. ඒ අගය මේකමයි. එහෙනම් එයා කියපු දේත් එක්ක මෙතෙන් අපිට ගලපලා ගන්න පුළුවන් අපිට කාබන් පරමාණු මවුලය හදාගන්න කාබන් පරමාණු 1 2 3 කියලා ගණන් කරලා යන්න ඕනේ නැහැ. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් මැන ගන්න. අපි දන්නවා පුතේ කාබන් පරමාණුවක සාපස් 12යි. හරිද? එයාගේ ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තොත් ඇමීඩියෝ කියන විදිහට එතන කාබන් පරමාණු මෙච්චර සංඛ්‍යාවක් කියනවා. හරිද? ඒ කියන්නේ තැනුම් මේකක. ඒ කියන්නේ පරමාණු 6.0.2 10 බල 23 ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණයක් තියෙනවා නම් අපි එතන තියෙන ප්‍රමාණය කියන්නේ මේ ද්‍රව්‍ය ප්‍රමාණය සලකන්නේ මෝල් එකක් විදියට. මේකට අපි කියනවා මෝල් එකයි.
එහෙනම් අපිට සරල දෙයයි හිතන්න තියෙන්නේ. මේ අගයන් ගැන ලොකුවට හිතලා ඔළුවේ පටල ගන්න එපා. මෙච්චර ඔළුවේ තියෙන්න ඕන. ඔළුවේ තියෙන්න ඕන මේ සංඛ්‍යාව අවගාඩ්‍රෝ නියතම තමයි. කියන්නේ අවගාඩ්‍රෝ නීතිය සඳහා තියෙන තනු මේක සංඛ්‍යාවක් මේක. මෞලය සඳහා තියෙන තනු මේක සංඛ්‍යාවක් මේක. ඒතකොට මේ අගයන් දෙක සමානයි. එහෙනම් අපිට තියෙන්නේ මෙන්න මේ මැද කෑල්ල ඔයාලට පුළුවන් නම් ඔළුවේ තියාගෙන මේක මෙතනින් අයින් කරලා දාන්න. අපිට සරලව තියෙන්නේ මෞලයක් කියලා කියන්නේ ඔය කියන තරම් මහා ලොකු අමාරු දේවල් නෙවෙයි. මෞලයක් කියලා කියන්නේ සරලව ගත්තොත් මූල ද්‍රව්‍ය කරන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන ස්කන්ධයක් ගත්තම හරි ගෑම් වලින්. සංයෝගයක් නම් සාපේක්ෂ අණු ස්කන්ධය සමාන ස්කන්ධයක් ගෑම් වලින් ගත්තම හරි. ඉතින් මේ මෞලයේ තියෙන තරමයක සංඛ්‍යාවයි ඒ සාපේක්ෂ මූල ද්‍රව්‍ය කරන් සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ගෑම් වලින් ගත්තම තියෙන තරමයක සංඛ්‍යාවයි අවගාඩ්‍රෝ මෙච්චරකින් දුන ඒ දෙක අගයන් දෙක ගැලපෙනවා. සංයෝගය කරන් සාපේක්ෂ අණු ස්කන්ධය සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තහම එතන තියෙන අණු සංඛ්‍යාව මේ අගයක් තියෙන්නේ ඒ අණුව අපි බලමු තවත් එක්කනේ ඒ කාබන් මේ ගත්තේ රයිට් මට කියන්න සෝඩියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද 23යි 23යි එහෙනම් එයාගෙන් ග්‍රෑම් 23ක් ගන්න. එයාගෙන් ග්‍රෑම් 23ක් ගත්තොත් අවගාඩ්‍රෝ කියන විදිහට එතන දැනුම් මේක තියෙනවනේ පුතේ 6.02 10 බල 23ක් තියෙනවනේ. ඒ කියන්නේ පරමාණු මිත්‍ර සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් පරමාණු මිත්‍ර සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ එතන පරමාණු මෝල් කීයක් තියෙනවද? හරිද? ඊළඟට අපි ගමු තවත් එක්කෙනෙක් ගමු. මට කියන්න සල්ප වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 32යි 32යි. එහෙනම් එයාගෙන් ග්‍රෑම් 32ක් ගත්තොත් එයාගේ පරමාණු මිත්‍ර සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් මෙච්චර පරමාණු මිත්‍ර සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ මේ මෞලයේ තනුමේක සංඛ්‍යාව. එහෙනම් එතන මෞල එකයි මෝල් එකයි. හරි. එහෙනම් මට කියන්න ඊළඟට මට ඔක්සිජන් පරමාණු මවුල් එකක් ගන්න ඔක්සිජන් පරමාණු මවුල් එකක් ගන්න ඔක්සිජන් ග්‍රෑම් කීයක් ගන්න ඕනද? ඔක්සිජන් පරමාණු මවුල් එක කීයද උදේ? 16යි. very good 16යි. 16යි. හොඳේ. ඊළඟට මට කියන්න මම දැන් අහන්නම්කෝ මම හිතනවා මේ කීප දෙනෙක්ගෙන් අපි අහලා බලමු. අපි අහමු තිසරට ඇහෙනවද? ඔව් සර්. මට කියන්න තිසර ඇලුමිනියම් මවුල එකක් පරමාණු මවුලයකට ඇලුමිනියම් ග්‍රෑම් කීයක් ගන්න ඕනද? 27යි. very good ග්‍රෑම් 27යි. ඊළඟට මං යනවා මෙයාට ඉන්දුවර ඇහෙනවද? ඔව් සර්. මට කියන්න පුතේ අපි ගමු කැල්සියම් මවුල දෙකක ස්කන්ධය මට කියන්න කැල්සියම් මවුල දෙකක් ගන්න කොච්චර ස්කන්ධයක් ඕනද? 80ක්. කීයද? 80ක්. 80යි very good. එකකට 40යි නේ. එහෙනම් දෙකක් ගන්න 80යි. හරි ඊළඟට මම අහනවා මේ ශාලුක. ඔව් සර්.
මට කියන්න පුතේ කාබන් ග්‍රෑම් 60ක් ගත්තොත් කාබන් ග්‍රෑම් 60ක් ගත්තොත් එතන කාබන් මවුල කීයක් තියෙනවද? මවුල 5යි. very good. මවුල 5යි. හරි. ඊළඟට මම මේ සම්බන්ධව අහන අවසාන ප්‍රශ්න. කවීෂා කේෂානි. කේෂානි සර් මට කියන්න අපි ගමු මෙයා අපි ගමුකෝ නයිට්‍රජන් පරමාණු මවුල් එකක නයිට්‍රජන් පරමාණු මවුල් එකක නයිට්‍රජන් පරමාණු කොච්චරක් තියෙද? දාහතරක් ඈ මං අහන්නේ නයිට්‍රජන් පරමාණු මවුල් එකක තියෙන පරමාණු සංඛ්‍යාව. නයිට්‍රජන් මවුල් එකක තියෙන පරමාණු සංඛ්‍යාව. හොයාගන්න බැරිද? ඒක දෙමු. ඔව් සමහර අය උත්තර මට වෙලා දෙනවා. සනුගිට ඇහෙනවද? සර් නයිට්‍රජන් පරමාණු මවුල එකක නයිට්‍රජන් පරමාණු කීයක් තියෙද පුතේ? 6.02 ගුණ කිරීම 10 බල 23යි. very good. හරි ඊළඟට මම දෙනවා සචින් ඇහෙනව නේද? ඇහෙනවා සර්. මට කියන්න පුතේ සල්ප මවුල දෙකක සල්ප පරමාණු කීයක් තියෙද? 6.02 ගුණ කිරීම 10/46. ඈ එහෙම ගන්න පුළුවන්ද? ඒක දර්ශකේ විතරයි ගුණ කරලා තියෙන්නේ. අපි බලමු ඒ ප්‍රශ්නෙට උත්තරේ තහවුරු කරන්න. විරුලි එහෙනවද? එහෙන්නේ නැහැ වගේ නේ. වජිර ඔව් සර්. කීයක් කියනද පුතේ? මොකද සර්? මම අහන්නේ සල්ප මවුල දෙකක් ගත්තොත් සල්ප මවුල දෙකක තියෙන සල්ප පරමාණු සංඛ්‍යාව මම අහන්නේ. සල්ප මවුල් දෙකක තියෙන පරමාණු සංඛ්‍යාව. සර් 12.04 ගුණ කිරීම 10/23 වෙනි බල. අන්න හරි සචින්. ඒක අපි ගණන් හදමු. දැනට මම එයාගේ මර අර මේක කරන්න තියෙන මේ තියෙන ප්‍රමාණය දෙකෙන් ගුණ කරන එක. 6.02 ගුණ කිරීම 10 බල 23 දෙකෙන් ගුණ කරනවා. ඒතකොට දර්ශකයේ ගුණ වෙන්නේ නැහැ. අරාගේ තමයි ගුණ වෙන්නේ. හරි. මම ඒකෙදි ඉස්සරහට ගණන් හදනවා. එතකොට මේ ඒ ගැන කතා කරන්නම්. ධනංජය ඔව් සර්. මොකද නිකන් සද්ද නැතු ඉන්නේ දැක්කේ නෑ මං ගිය සතියේ මේ හිටියේ නෑ නේද? හිටියේ නෑ. ඒ මොකෝ වැඩ කරේ නෑ. නෑ මං හිටියේ ගෙදර නෙමෙයි. එයා කොයිද හිටියේ? පුංචිලා ගෙදර ගියා ගමේ ගියා. හරි මේ තුරුපතේ ඔය විදිය තමයි මවුලේ කියන්නේ ඇත්තටම මේ ගොඩාක් අය කියන
මහා ලොකුවට මේකේ තියෙන මේ අනවශ්‍ය දේවල් ටික කියන්නේ මේක මේ අවශ්‍ය ටික විතරක් ඔළුවට දාගන්න. අනිත් අනවශ්‍ය දේවල් මේකේ වැල් වට අරන් හදාගන්න එපා. මම කියන්නේ සරලව මෙහෙම හිතන්න. මෞලයක් කියලා කියන්නේ ඕනෑම මුල් ද්‍රව්‍යයක නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්න. ඒක මේක දැන් සමහර අය අර මේ ආගයන් පටලගෙන මේක මෙච්චරයි මෙහිමයි කියලා මහා ලොකුවට හිතන්න යනවා. හරිද? මේකේ තනුමේක සංඛ්‍යාව මහා ලොකුයි තමයි. තනුමේක සංඛ්‍යාව මහා ලොකු නෑ කියලා මේක හරි සරල දෙයක්. ඉතින් අර මොකද දුසිමක් වගේ තමයි ඉතින්. දුසිම කියන්නේ 12 නම් දුසිම 5ක් කියන්නේ 60යි. ඉතින් ඒ වගේ තමයි මේක මේ අපිට මෞලයකදී අපි ගන්නේ දැන් සාපේක්ෂ පරමාණු ස්කන්ධ සමාන ස්කන්ධයක් ගන්න මූල ද්‍රව්‍යක නම් අපි ගමුකෝ සංයෝගයක නම් අපි ගන්න ඕනි මේ විදිහට අපිට සංයෝග කියන අපි හිතමු ජලය අපි බහුලව පාවිච්චි කරන සංයෝගයන් ජලය ජලයේ රසායනික සූත්‍රය H2O ජලයේ රසායනික සූත්‍රය H2O හරිද ඒතකොට අපි දන්නවා මොකද මේ දැන් අපිට ජලයේ මෞලයක් ඕන. දැන් මම දන්නවා ඔයාලා ජලයේ මෞලයක් අරගන්න. ජලයේ කොච්චර ස්කන්ධයක් ඕනද දැන් ඔයාලා දන්නවා. කියලා බලන්න. ජලයේ මෞලයක් අපිට අවශ්‍ය නම් අපි මෙයාගේ කොච්චර ස්කන්ධයක් ගන්න ඕනද? ග්‍රෑම් 18. ග්‍රෑම් 18. ඒ කියන්නේ මුදේ සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ගන්න ඕනේ. ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධය අපි එදා ගන්නේ කරන්නේ මතකද නේ හයිඩ්‍රජන් 1යි එකේව දෙකක් 2යි ඔක්සිජන් 16යි 16යි 2යි 18යි එහෙනම් මෙයාගේ ග්‍රෑම් 18ක් ගත්තොත් පුතේ මේ ග්‍රෑම් 18 ඇතුලේ මේ අණු තියෙනවා මෙච්චර සංඛ්‍යාවක් අවගාඩ්‍රෝ නියතයනේ අණු මෙච්චර සංඛ්‍යාවක් තියෙනවා අණු මෙච්චර සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ තනුමේකකනේ තනුමේක මෙච්චර සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ එතන අණු මවුල 1යි අණු මවුල 1යි හරිද ඊළඟට අපි ගමු මීතේන් CH4 මීතේන් වල සාපේක්ෂ අණු ස්කන්ධය මට කියන්නේ ඉක්මන හොයලා කීයද 16යි 16යි එහෙනම් මෙයා ග්‍රෑම් 16ක් ගත්තොත් පුතේ ඒ ග්‍රෑම් 16 ඇතුලේ අණු තියෙනවා මෙච්චර සංඛ්‍යාවක් ඒ කියන්නේ මවුලේ තනුමේක සංඛ්‍යාව එහෙනම් එතන අණු මවුල 1යි අණු මවුල 1යි ඊළඟට මම ගන්නවා ටික ලොකු එකේ ග්ලූකෝස් C6යි H12යි O6යි. එතකොට මෙයාගේ සාපේක්ෂ අණු ස්කන්ධය කීයද? ග්‍රෑම් 180යි 180යි. එහෙනම් එයාගේ ග්‍රෑම් 180ක් ගත්තොත් එතන දෙනවා අණු 6.02යි 2යි ගුණ කියන 10 බල විස්තර ප්‍රමාණයක්. ඒ කියන්නේ මවුල අණු මවුල 1යි. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මෞලය ගැන කතා කරන්න තියෙන්නේ. මේකේ ඇත්තටම ගණන් හදන්න ටිකක් තියෙනවා. මේ සරලම මේ ටික තමයි තේරුම් ගන්න ඕන. ඔය ටික තේරෙනව නම් එතනින් එහාට තියෙන දේවල් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගණනය කරලා යන්න පුළුවන්. හරි? හරි. ඒතකොට පුතේ මෙන්න මේ දැන් අපි කතා කරපු ওই මෞලය කියන මාතෘකාව ගැන දැන් අපි මූල ද්‍රව්‍යක මෞලයක් ගන්න හැටි කතා කරා සංයෝගික මෞලයක් ගන්න හැටි ගැන කතා කරා ඔයාලට මේ කතා කරපු දේවල් ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න හිතේ තියන් ඉන්න එපා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මොකද අතට මට ඔයාලා පේන්නේ නැහනේ ඒ නිසා ඔයාලා හැමෝගෙම තියෙන ධාරිතාව ගැන මට අවබෝධයක් ගන්න බෑ ඒ නිසා ඔයාලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ කරුණාකරලා අහන්න හිතේ තියන් ඉන්න එපා මොකද මේක අර සාමාන්‍ය බයෝ පාඩමක් වගේ නෙමෙයි රසායන විද්‍යාව ගන්න කරන පාඩමක් නේ. ඉතින් සමහර වෙලාවට ගණන් වල පොඩි ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙරුවට හැමෝටම මම දන්නවා අපේ බුද්ධි මට්ටම් ගත්තට පස්සේ එක එක්කෙනාගේ බුද්ධි මට්ටම වෙනස් පුතේ. ඒකට සමහර වෙලාවට එකපාරෙන් යම් කෙනෙකුට එක දෙයක් එකපාරෙන් කිව්වම තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ සමහර වෙලාවට ඒක තේරුම් ගන්න දෙතුන් පාරක් කියන්න වෙයි. ඒ නිසා මම කියන්නේ දෙතුන් පාරක් අහලා හරි කමන්නේ. ඔයාලා මෙතනින් මේක අල්ල ගන්න. එහෙම නොවුනොත් එහෙම මේ පාඩම නිකන් එපා වෙලා යයි. හරි ඒ වගේම දැන් ගිය සතියේ සම්බන්ධ වෙලා නැතුව මේ සතියේ සම්බන්ධ වුණාට පස්සේ ඒතොර ඒත් බෑ. එහෙමනම් මට කරන්න දෙයක් නැහැ. මේ මොකද මම කියන්නේ මේ පාඩම
ටිකක් අනිත් පාඩම් වලට වඩා සාපේක්ෂව ටිකක් අමාරු නැහැ. නමුත් මේ ගණන් හදලා තියෙන පාඩමක් නිසා අර අපි පඩි පෙළ යනකොට හැම පඩියක්ම තියෙන්නේ බෑ. ඒ වගේ නිසා අකණ්ඩව සම්බන්ධ වෙන්න කියලා. මොකද අද කීප දෙනෙක් සම්බන්ධ වෙලා නැහැ. හරි මේ ඔයාලට පුතේ දැන් මේකෙන් මේ දැන් මේ කතා කරපු ටික සම්බන්ධ මොනවද ගැටලු තියෙනවා නම් අහන්න ඉක්මනට. සර් එතකොට හැම සංයෝගයක්ම ගුණ කරාම අනුමවුල එකයි දෙන්නේ. ඒ කියන්නේ තිසර මට ඔය ප්‍රශ්න පැහැදිලි නැහැ. හැම සංයෝගයක්ම එතකොට සමහර 6.02 ගුණ කිරීම 10 බල විස්තරින්නේ ඒකට මේ ඒ ග්‍රෑම් ගාන සමාන වෙන්නේ. ඔව්. එතකොට හැම එකම එන්නේ අනුමවුල එකයිද? ඔව්. අපි ගමුකෝ මෙතන තව සංයෝගයක් ගමු. දැන් අපි එදා ගන්න එක වගේ අපි ගමු මේ ඇමෝනියා කියලා කියන්නේ NH3 නේ. NH3. ඊට පුතේ මෙයාගේ සාපේක්ෂ අනුගිස්කන්ධය තියෙනවනේ. සාපේක්ෂ අනුස්කන්ධය අපිට හොයාගන්න පුළුවන් මේ 14යි 14යි 3යි 17යි. ඉතින් මෙයා ග්‍රෑම් 17ක් ගත්තොත් මෙතන අණු තියෙනවා මෙච්චර සංඛ්‍යාවක්. අවගාඩ්‍රෝ ඒක තව කිව්වනේ. ඉතින් අණු මෙච්චර සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ මේ මවුලේ තැනු මේක සංඛ්‍යාවක්. එහෙනම් එතන අණු මවුල එකයි. අපිට සරලව තියෙන්නේ මම කියන්නේ සරලව හිතන්න ඕනේ. අපිට මෝල් ද්‍රව්‍යයක මවුලයක් ගන්න ඕන නම් අපි කරන්න ඕනේ එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්න. අපිට යම් සංයෝගයක මවුලයක් ගන්න ඕන නම් අණු මවුලයක් ගන්න ඕන අපි කරන්න ඕනේ සංයෝගයේ සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගන්න එක. මේ අණු මෙන්න මේ තනුමේක සංඛ්‍යාවයි අවගාඩ්‍රෝ නියතයයි සමානයි. එතනින් තමයි අපි මේ සම්බන්ධතාවය හදාගන්නේ. ඉස්සර පැහැදිලිද? එතකොට ඕනම එක අනුමවුල ඔව් අනුමවුල හරි වෙන ගැටලු තියෙනවා නම් අහන්න. අනුමවුල සරි වහන්න ඉස්සර. අනුමවුල එකයි සර් ඕනම එක ඕනම එක අණු මවුල එකයි කියලා මෙහෙම හිතන්නකෝ දැන් මේ ජලයේ ග්‍රෑම් 18ක් කියන්නේ අණු මවුල එකක් නේ. ඉතින් එයාගේ ග්‍රෑම් 36ක් ගත්තොත් එතන මවුල දෙකයි. 18 දෙකක් මවුල දෙකයි. 18 5ක් ගත්තොත් ග්‍රෑම් 90යිනේ. ඒ ග්‍රෑම් 90ක් කියන්නේ එතන මවුල 5ක් තියෙනවා. අර සාපේක්ෂ අනුකිස්කන්ධයට සමාන ස්කන්ධයක් ගත්තොත් තමයි එතන මවුල එකක් තියෙන්නේ. මෙතන හිතන්නකෝ අපි ජලයේ ග්‍රෑම් 9ක් ගන්නවා කියලා. ජලයේ ග්‍රෑම් 9ක් ගන්නවා කියලා කියන්නේ එතන අණු මවුල 0.5යි තියෙන්නේ. දෙකෙන් එකයි. ඒතර මේ අණු පරමාණු සංඛ්‍යාවත් මේක දෙකෙන් බෙදන්න ඕනේ. අපි අණු මවුල 3ක් ගත්තොත් දෙකක් ගමුකෝ. 36යිනේ. 36 කරනකොට මවුල දෙකක් වෙනවා. ඒතර මේ යගියත් දෙකෙන් ගුණ වෙන්න ඕනේ. පරමාණු විතර මේ වගේ දෙගුණයක් තියෙනවා එතන. අපි ගණන් හදනකොට ඒක වඩාත් පැහැදිලි වෙයි. ගණන් මේක ගණනය කිරීම ටිකක් තියෙනවා. ඊට කලින් තව පොඩි මාතෘකාවක් තියෙනවා. තව ගැටලු තියෙනවා නම් අහන්න. නැත්නම් අපි ඊළඟ මාතෘකාවට යමු. අපෙන් අර අභ්‍යාසය දිනවා වගේ සාපේක්ෂ අණු ස්කන්ධය හැදී යටින් සාපේක්ෂ පරමාණු ස්කන්ධය දෙනවද පේපරේදී? දෙනවා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය දෙනවා. හරි සර්. හරි එහෙනම් අපි යනවා ඊළඟට මෞලික ස්කන්ධයට. මෞලික ස්කන්ධය කියලා කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය. හරිද? මේකෙම මේ තියෙන පොඩි කැලලක් ඒක මහ ලොකු මෞලික ස්කන්ධය හොයාගන්න කරන් තියෙන්නේ එන මෙච්චරයි. හරිද? මෞලික ස්කන්ධය ගතට පස්සේ පුතේ මෞලික ස්කන්ධය කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය. හරිද? ඕනෑම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය තමයි අපි හඳුන්වන්නේ මෞලික ස්කන්ධය විදියට. මෞලික ස්කන්ධය ප්‍රකාශ කිරීමට යොදා ගන්නවා ඒක කියන්නේ. මෞලික ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්න එකේ තමයි මෝලයට ග්‍රෑම්. මෞලයට ග්‍රෑම්. මෞලය යොදා ගන්න එක තමයි මෞලයට ග්‍රෑම්. හරිද? මේක අපි කියවනේ මෞලයට ග්‍රෑම්. GMOL ඍණ එක. ඉතින් අපි ගමු කාබන් ගත්තොත්
කාබන් වල මෞලික ස්කන්ධය කියන්නේ කාබන් මෞලික ස්කන්ධය. කාබන් වල මෞලික ස්කන්ධය කීයද? 12යි. 12යි මේක එක ගත කියනකොට 12යි මෞලයට ග්‍රෑම්. ඉතින් මේක 12 ආවේ කොහොමද කියලා දැන් තේරෙනවනේ ඔයාලට. කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12ක් වන නිසා එයාගේ මෞල එකක ස්කන්ධය ග්‍රෑම් 12යි. අන්න ඒ නිසා මෙයාගේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 12යි. හරිද? හරි. එහෙනම් ඊළඟට මට කියන්නකෝ පුතේ අපි ගමු නයිට්‍රජන් වල මෞලික ස්කන්ධය කීයද? 14යි මොලේට් very good 14යි මෝලට ග්‍රෑම්. ඒ 14යි මෝලට ග්‍රෑම් ආවේ මෙහෙමයි. ඔයාලගේ පොතේ වගුවක් තියෙනවනේ මට මතකයි 123 දවස් තියෙන්නේ. 123 පිටුවේ තමයි තියෙන්නේ වගුව. ඒකේ තියෙනවා එක එක පරමාණුයි සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් නේ. එතකොට නයිට්‍රජන් ගත්තාම පුතේ නයිට්‍රජන් කියන පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 14යි. ඒතර එයාගේ ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තාම නයිට්‍රජන් මෞලයක ස්කන්ධය. අන්න ඒ නිසා නයිට්‍රජන් මෞලික ස්කන්ධය 14යි මෞලයට ග්‍රෑම්. right මට කියන්න අපි දැන් මම හිතන එක තේරෙන්නේ නැති කියලා අවබෝධ වෙන්නේ නැති කියලා අපි අහමු කීප දෙනෙක්ගේ රනිදු නෑනේ අලින් හිටිය දැන් නෑ දසුනි එනවද? ඔව් සර්. මට කියන්න පුතේ ඇලුමිනියම් මෞලික ස්කන්ධය කීයද? 27යි. 27යි එකකෙත් එක්ක කියන්න ඕන. 27යි මෞලයට 27යි මෞලයට ගෑ. 27යි මෞලයට ගෑ. හරි ඊට පස්සේ අපි බලමු තමයි කෙනෙක්ගේ අපි ගමු phosphorus මට කියන්න කවිෂ්ක හැනවද කවිෂ්කට කවිෂ්ක හැනව නේද? ඔව් සර්. phosphorus වල මෞලික ස්කන්ධය කීයද? 31යි මෞලයට ග්‍රෑම්. very good 31යි මෞලයට ග්‍රෑම්. හරි පුතේ මේ තරහ වෙන්න එපා මම මේ ප්‍රශ්න අහනකොට ඉතින් මට මෙතනින් පේන විදිහට තමයි මම ප්‍රශ්න අහන්නේ. සමහර අය හිතනවා අපේ නම් කවදාවත් කියලා නැහැ සර් අපෙන් අහන්නේ නැහැ එහෙමයි කියලා. මේ එහෙම හිතන්න එපා. ඉතින් මට මෙතනින් හැමෝගෙම නම් මතක් වෙන්නේ නැහැ නේ මේ වෙලාවේ. මෙතනින් පේන අයගෙන් තමයි මම අහන්නේ. ඒ නිසා මේ අනිත් අය තරහ වෙන්න එපා මාත් එක්ක. මට ඒ කට්ටිය අමතක වෙලා නැහැ. මම මතකයි. මේ ඉතින් ඔක්කොම නම් එකපාර මතක් වෙන්නේ නැති නිසා මට මෙතනින් පේන විදිහට මම අහනවා. හරිද? right ඔය පුතේ මෝල්ඩාවිය වල මෞලික ස්කන්ධය. අපි ගමු දැන් සංයෝගයක් උනත් මෞලික ස්කන්ධය හොයන්නේ අර විදිහම තමයි. අපි ගමු ජලය. මෞලික ස්කන්ධය කීයද? ජලයේ 8යි මෞලයට. කියන්නේ ජලයේ මෞලික ස්කන්ධයේ ග්‍රෑම් කීයද? 8යි මොලේට ග්‍රෑම්. කීයද චන්දුදී? 10යි මොලේට ග්‍රෑම්. ඔව්. අර අපි මතකද පුතේ ඔයාලා සාපේක්ෂ අණුක ස්කන්ධය හුවා. සාපේක්ෂ අණුක ස්කන්ධය වගේ තමයි. හයිඩ්‍රජන් 1යි සාපේක්ෂ 1යිනේ. 1 + 2 2යි. 2යි ඔක්සිජන් 16 1යි 2යි 16යි 18යි. මෙයාගේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 18යි. ජලය මෞලික ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. හරි ඊට පස්සේ අපි ගමු මේ වගේ කෙනෙක් කැල්සියම් කාබනේට් නෑ මෙයාගේ වලින්
H2SO4 මෙයාගේ මෞලික ස්කන්ධය කීයද? දැන් හොයන්න බලන්න. මේකත් මම හදන්නම්කෝ. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. එකේව දෙකක් 2යි. සල්ෆර් 32යි නේ? 32 එක 32යි. ඔක්සිජන් 16යි 16ව 4ක් 4යි. 4යි. එතකොට එනවා පුතේ 64යි 34යි 98යි. මෞලික දැන් අර සාපේක්ෂ පරමාණු 98ක් ඔව් ඒක විදිහම තමයි. ඉතින් මේ විදිහම අපිට හොයන්න තියෙන්නේ. ඔන්න මෞලික ස්කන්ධය. හරි ඊළඟට මට කියන්නේ නම් මෙන්න මේක දැන් ඔයාලා කොලයක හදන්න කැල්සියම් කාබනේට් කැල්සියම් 40යි උඩින් C සමානයි 40යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ කැල්සියම් 40යි කාබන් 12යි ඔක්සිජන් 16යි කීයද කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය? CI molar gram. Oh, very good. Molar gram CI. Calcium 40යි carbon 12යි ඊළඟ පුතේ ඔක්සිජන් 16ව 3ක් තියෙනවා 16ව 3ක් 48යි 48යි 12යි 60යි 60යි 40යි මම හොඳට මතක තියාගන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයනකොට අපි ඒකක දාන්නේ නැහැ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය හෝ සාපේක්ෂ අණු ස්කන්ධය වෙනකොට අපි ඒකක දාන්නේ නැහැ. හැබැයි මේ මෞලික ස්කන්ධය හොයනකොට මෞලික ස්කන්ධය ප්‍රකාශ කරනකොට මෞලික ග්‍රෑම් කියන එකකින් මතක තියන්න. දැන් ඇත්තට මේ පාඩම පුතේ අමාරු නැහැ. වෙලා තියෙන අපේ දරුවෝ ඔක අර හරියට මේක තේරුම් කරගන්න නැතුව මේ සම්බන්ධ කරගන්න නැතුව පටල ගන්න. පටල ගත්තට පස්සේ ඉතින් මේ අවුල් ජාලයක් වෙනවා. ඒතකොට තමයි අමාරු වෙන්නේ. ඉතින් නැත්තම් මේ වගේ හරි සරල දේවල් තියෙන්නේ. හරි. ඔයාලා පෙළන පුතේ ඔයාලගේ පොතේ අභ්‍යාසයේ තියෙන පිටු අංක 133 133 පිටුවේ තියෙනවා අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන සංයෝගවල මෞලික ස්කන්ධය සොයන්න. මෞලික ස්කන්ධය සොයන්න. හරි. එතන තියෙනවා 10ක්. මම ඔයාලට දෙනවා ඒකට විනාඩි 5ක්. මට මේ ඉක්මනට දැන් හොයන්න කොලයක් ගන්න පෑනක් ගන්න මම කියලා තියෙන ඒවා ළඟ තියාගන්න කියලා විනාඩි 5ක් දෙනවා. ඒ විනාඩි 5ක් කියන්නේ නෑ ඔකට. කවන්නේ උපරිම විනාඩි 5ක් දෙන්න. හරි හදන්න ඉක්මනට හදන්න. පිටු අංක 133 අභ්‍යාසයේ ප්‍රශ්න ටික. මම අහනවා එක එක කියන්නේ හොඳේ. ආපු උත්තර අහනවා.
හරිද? සර් මෙතන 9 වෙනි එකේ CuSO4 කියන්නේ මොකද්ද? cu කියන්නේ පුතේ කොප. කොප වල අගේ දීලා නැද්ද උතන? කොප වල අගේ 63.5යි. උතන S කියන්නේ සල්ප. O කියන්නේ ඔක්සිජන්. මේ cu කියන්නේ කොප. 63.5යි කොප වල. ඉවරයි සර්. හරි හොඳයි. තව විනාඩියක් දෙන්න විනාඩියේ තියෙන උපරිම. හරි වෙලාව ඇති පුතේ බලන්න. පළවෙනි එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් නේ. ලහිරු ඔව් සර්. කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කීයක් ආවද? 28යි මවුලට ග්‍රෑම්. 28යි දාවේ. අන්න ඒකනේ 38යි. 38යි. ඔව්. බලමු. වැරදි එක. කාබන් 12යි. ඔක්සිජන් 16යි. 16 දෙකක් කියලා හිරු. 16 දෙකක් කීයද? 32යිනේ. 32යි. ඉතින් 12යි 32යි 44යි. 44. මවුලේට ගෑන. වෙලා තියෙන්නේ මේක විද්‍යාවනේ ගණන් අය බැරි ඒකයි ප්‍රශ්නේ. ඊළඟට තියෙනවා පුතේ ඊළඟ සංයෝගය සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්. මට කියන්න රසාන් ඉන්නව නේද? ඉක්මනට කියන්න මේ කතා කරන්න. රසාන් ඔව් සර්. කීයද පුතේ මේකේ මෞලික ස්කන්ධය? 18යි. ඒක 18ක් ගත්තේ කොහොමද බං? මගේ ජලය නෙමෙයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙන්නේ. සෝඩියම් වල කීයද? 23යි. 23යි. 3යි. ක්ලෝරින් වල 35යි. 5යි. 35.5යි. ඉතින් 23යි 35.5යි 18යිද? 58යි. 58.5යි මෞලික ග්‍රෑම්. ඊළඟ සංයෝගය තමයි කැල්සියම් කාබනේට්. ඒක අපි හෙව්වනේ ඒක නිසා මම ඒක අහන්නේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් කැල්සියම් 40යි කාබන් 12යි ඔක්සිජන් 16 තුනක් 48යි ඉතරනවා 100යි මෞලික ග්‍රෑම්. හරි ඊට පස්සේ හතරවෙනි එක කෙනා ඉන්නේ Ammonium chloride. අමෝනියම් ක්ලෝරයිඩ්. හරි නෙත්මි නිශල්‍ය අහනවද? නෙත්මි කියනවානේ මේකට උත්තරේ 5යි මවුලට ග්‍රෑම්. හරි බලමු. නයිට්‍රජන් 14යි හයිඩ්‍රජන් 4යි ක්ලෝරින්
5.5 වෙනවා 14යි කියන 18යි 63.5 නේ නෑ 53.5 53.5 මවුලේට ග්‍රෑම් ඊට පස්සේ ඊළඟ පස්වෙනි එක මැග්නීසියම් නයිට්‍රයිට් Mg magnesium nitrite magnesium වල 24යි නේ 24 ඒවා 3ක් ඇතුළේ. 72යි නේ 72යි නයිට්‍රජන් 28යි 72යි 28යි EI මවුලයට ග්‍රෑම් ඊළඟට හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S හයිඩ්‍රජන් එක්වරක් දෙක දෙකයි සල්ෆර් 32යි 2.32යි 37යි මවුලයට ග්‍රෑම් හරි ඊට පස්සේ ඉන්නවා ඇලුමිනියම් ක්ලෝරයිඩ් right Chamudi කීයක් ආවද 133.5 කීයද මවුලයට ග්‍රෑම් කීයද 27යි 133.5 මවුලයට ග්‍රෑම් එකතුව ඇලුමිනියම් 27යි ක්ලෝරින් 37.5 එකක් 37.5 ඒවා තුනක් කීයද 71යි 71යි 35 106.5 එතකොට මේ ටික එකතු කරාම එනවා 133.5 මවුලයට ග්‍රෑම් ඊට පස්සේ ඉන්නවා පුතේ මේ 8 වෙනි එක ඇමෝනියම් කාබනේට් 8 වෙනි එක ඇමෝනියම් කාබනේට් ශාලුක මේ කීයක් ආවද 96යි මවුලයට ග්‍රෑම්. 96යි ඔව් සර්. ඔව් බලමු 14 වෙනි දෙකක් 28යි මෙතන මේ වරහනේ පිට දෙකක් තියෙන නිසා ගොඩ වෙන්න ඕනේ හයිඩ්‍රජන් පරමාණු 8ක් තියෙනවා 8 එකක එකයි එන 8ක් කියලා දෙන 8යි කාබන් 12යි ඔක්සිජන් 16 තුනක් 48යි 48යි 12යි 60යි 68යි 88යි 88යි 8යි 96යි මූලයට ග්‍රෑම් ඊළඟට copper sulfate 9 වෙනි copper sulfate CuSO4 copper sulfate copper වල උදේ උතන දීලා නැහැ copper වල එකකගේ 63.5යි sulfur 32යි oxygen 16 4ක් 48යි 80යි 64යි sorry 64 4ක් නේ 64යි 32යි 96යි 96යි කියන 153.5 නේද 159.5 159.5 159.5 සර් 159ක් කියනවද 96යි ඔව්නේ ඔව් හරියට 159.5යි ඊට පස්සේ අවසාන එකේ ඉන්නවා sodium oxalate Na2CO4 Na2C2
ඕකෝ බලමු සෝඩියම් 23යි 23 වල එකක් 46යි කාබන් 24යි 12 ඔක්සිජන් 16යි 64යි කාබන් දෙනවා 50යි 70යි 70යි 64යි 134යි මෞලික හරි ඒතර ඔන්න විදිහට තමයි සංයෝගවල මෞලික ස්කන්ධය ගන්න කරන්නේ මම හිතන්නේ හැමෝටම මේක හොඳින් පැහැදිලි වෙන්න ඇති එහෙනම් අද අපි මෙතනින් පන්ති අවසන් කරනවා අපි ඊළඟ දවසේ මේකේ ඉතිරි කොටස කතා කරමු